නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැම දෙනා වහන්සේටම තෙරුවන් සරණයි. අපි පහුගිය දින කීපේ විශේෂයෙන්ම විසුද්ධි මාර්ග ග්‍රන්ථ රත්නය පරිශීලනය කරමින් අර්ථ විවරණය කරගනිමින් ධර්ම කාරණා විස්තර වශයෙන් සීල සමාධි ප්‍රඥාවන් පූර්ණය කර ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මය කරා යන නුවණැති කෙනෙකු විසින් උගත යුතු, දැනගත යුතු, මතකයේ තබාගත යුතු, ධාරණය කළ යුතු සහ මාර්ග භාවනාමය වශයෙන් උපකාරී කරගත යුතු මේ විසුද්ධියට මාර්ගය වූ විසුද්ධිය නැමැති නිර්වාණයට මාර්ග ප්‍රතිපදාව වූ මේ විසුද්ධි ධර්මතාවයන්, විසුද්ධි මාර්ග ධර්මතාවයන් සඳහන් වෙන විසුද්ධි මාර්ග නැමැති මහා හස්තසාර ග්‍රන්ථයයි අපි සාකච්ඡා කරගෙන ආවේ. ඉතින් මේ දක්වාම විශේෂයෙන් එදා ඈත අතීතයේ තුල මේ හෙළදිව්වාසී ථේරවාදී මහා උතුමන් වහන්සේලා විසින් බුද්ධඝෝෂ මහා අටුවාචාර්ය උතුමන් වහන්සේ වෙත ග්‍රන්ථකරණයක් සඳහා දෙන ලද ගාථා රත්නයන් දෙකක අර්ථ විග්‍රහයන් තමයි අපි විශේෂයෙන් පහුගිය පාඩමේදී සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒ ගාථා දෙක අලලා තමයි මේ සම්පූර්ණයෙන්ම විසුද්ධි මාර්ගය සැකසෙන්නේ. සත්‍ය විසුද්ධියට අනුකූලව රත විනීත සූත්‍රයේ සඳහන් වෙන ඒ උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රතිපදා මාර්ගය පිළිබඳව මේ ආකාරයෙන් විස්තර කරන්නට යෙදෙන්නේ. එතකොට අද මේ මොහොතේදී අපි විශේෂයෙන් සීල නිර්දේශය ආරම්භ කරන්නට යෙදෙනවා පළමු පරිච්ඡේදය තුළ. කොට එහිදී විශේෂයෙන්ම උගතමනා බණදහම් හැටියට මතකේ රඳවාගත යුතු ධර්මතා කීපයක් ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් විසුද්ධි මාර්ගයේදී අපිට බුද්ධඝෝෂ මහා අටුවාචාර්යන් වහන්සේ ගෙනහැර දක්වන්නට යෙදෙනවා. ඒවං අනේක ගුණ සංග්‍රහයකේන සීල සමාධි ප්‍රඥා මුඛේන දේශිතෝපී පනේස විසුද්ධි මග්ගෝ අති සංඛේප දේශිතෝ ඒව හෝති. තස්මා නාලං සබ්බේසං උපකාරායාති විත්තාරමස්ස දස්සේතුං සීලන්තාව ආරබ්බ ඉදං පඤ්ඤකම්මං හෝති. මෙන්න මේ ආකාරයෙන් නොඑක් ගුණයන්ගෙන් සංග්‍රහීතව මේ සීල සමාධි ප්‍රඥා මුඛයෙන් නොඑක් දේශනා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සූත්‍ර ධර්මතා තුළ ගාථා වලින්, සූත්‍ර වලින් ඒ දක්වන ලද නිර්වාණගාමී ප්‍රතිපදාවන් අතිශයම සංක්ෂේප වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. දැන් අපි ගාථා දෙක ගත්තත් නේද? බොහොම වචන 6කින් තමයි මාර්ගය දේශනා කළේ. හැබැයි ඒක ප්‍රමාණික වෙන්නේ නැහැ මේ මාර්ගය තුල ගමන් කරන කෙනෙකුට. ඒ දැනුම ඊ වචන 6ක ප්‍රමාණය ප්‍රමාණික වෙන්නේ කියන්නේ නෙය්‍ය ධර්මතාවයන් තුළ න්‍යායානුකූලව මේ දහම්මග විසුද්ධියට හේතු වෙන මාර්ගය පරිපූර්ණය කරන කෙනෙකුට මේ සූත්‍ර පිටකයේ තියෙන මේ අපි සඳහන් කළ සාකච්ඡා කළ ගාථා රත්නය ඇසීම මාත්‍රයක පමණින් ඒ අවබෝධය කරා යන්න අවශ්‍ය වෙන දැනුම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අතීතයේදී බුදුරජාණන් වහන්සේගේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේ නමකගෙන්
විස්තරාර්ථ වශයෙන් මේ සප්ත විසුද්ධිය පිළිබඳව මාර්ගය පිළිබඳව මෙනවින් යම් භාවනා කමටහන් මාර්ගයක් ඉගෙනගෙන එදා අතීතයේ උතුමන් වහන්සේලා ඉතා හොඳින් ඒව දරාගෙන එවගේම අඩුලුහුළු තැන් සංඛාදෝෂ රහිතව ඒව සකස් කරගෙන විචාලිය යුතු තැන් විචාරණ පිරිසිදු කරගත යුතු තැන් ධර්මකාරණා තුළ පිරිසිදු කරගෙන ඒ උතුමන් වහන්සේලා ඒ සුදුසු කල්හි තමන්ගේ ආචාරූපාධ්‍යායන් වහන්සේලා ළඟ වාසය කරලා නිස්්‍රේ මුක්තක භාවයට පත් වෙලා වනගත වෙමින් මේ දහම් මාර්ගය වඩන්නට යෙදුව. තය විස්තරාර්ථ වශයෙන් අපිට දැනගන්නට මේ විසුද්ධි මාර්ගය තුළදී මේ සංක්ෂේප වශයෙන් ඒ විදිහට සඳහන් කරලා තියෙන දේ සබ්බේසං උපකාරායාති නාලා හැමෝටම ඒකාකාරීව ඒක උපකාරී වෙන්නේ මොකද සමහර කෙනෙක් දියුණු ප්‍රඥාවෙන් යුක්තයි වටහා ගන්න පහසුයි පහසුකම් තේනවා සකීය පූර්ව කුසල සම්පත්තිය සමහර කෙනෙකුට එහෙම නැහැ. සමහර කෙනෙකුට ඒව විස්තරාර්ථ වශයෙන් දීර්ඝ වශයෙන් දැනගන්නට ඕන. අන්න ඒ නිසා කාටත් ගැලපෙන ආකාරයෙන් මේ සප්ත විසුද්ධිය මේ බුද්ධඝෝෂ මහා උතුමන් වහන්සේ හැමෝටම ගැලපෙන ආකාරයෙන් හැමෝටම වැටහෙන ආකාරයෙන් විස්ථාර වශයෙන් දැක්වීම සඳහා මේ සීල නිර්දේශයේ එන සීල ධර්මතා විස්තර කරන්න පඤ්ඤකම්මා හෝති. මෙන්න මේ විදිහට ප්‍රශ්න විචාරලා ඒකට පිළිතුරු ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් මුලින්ම ඔන්න විසඳන්නට යෙදෙනවා. කොහොමද මේ කොටස පාඩම් කරගන්නට ඕන? කිං සීලං කේනක්ඛේන සීලං කානස්ස ලක්ඛන රස පච්චුපට්ඨානා පදට්ඨානානි කිමානි සංසං සීලං කතිවිධං චේතං සීලං කෝචස්ස සංකීලේසෝ කිං වෝදානන්ති තත්‍රේදං විසජ්ජන. ඔන්න අපිට දක්වන්නට යෙදෙනවා ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් ඉස්සෙල්ලාම ඔන්න ප්‍රශ්නය නගනවා. ඒ ප්‍රශ්නය නගනකොට කිං සීලං සීලය කියන්නේ කුමක්ද? කේනක්ඛේන සීලං කවර අර්ථයකින් සීලයයි කියනවාද? ඒ වගේම කානස්ස ලක්ඛන රස පච්චුපට්ඨාන පදක්ඛනා මේ සීලයාගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨානයන් කවරේද? කිමානි සංසං සීලං මේ සීලේ ආනිසංස මොනවද? කතිවිධං චේතං සීලං සීලේ කී වැදෑරුම් වෙනවද? කෝචස්ස සංකිලේසෝ මේ සීලේ කිලිටිවන්නේ කොයි ආකාරයෙන්ද? කින් වෝදානන්ති සීලේ පිරිසිදු කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඔන්න ප්‍රශ්න නගලා මේ වලට උත්තර සපයන්නට යෙදෙනවා. එතකොට මේකින් එක සීලය කියන්නේ කුමක්ද? මොන අර්ථයෙන්ද සීලය කියලා කියන්නේ? සීලයේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨානයෝ මොනවාද? සීලේ ආනිසංස මොනවාද? සීලේ කී වැදෑරුම්ද? සීලය කිලිටිවන්නේ කොයි ආකාරයෙන්ද? ඒ වගේම සීලය පිරිසිදු වන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඔන්න ප්‍රශ්නය නගන්නට යෙදෙනවා. ඒතර මේ එකක් විසඳ කරනවා. මොකක්ද මේ කාරණා කියලා? පළවෙනි එකම සීලය නම් කිං සීලං. අපිට ඒක අට කතාවේදී විස්තර කරනවා. පානාති පාතාදේහිවා විරමන්තස්ස වත්තපටිවත්තං වා පූරෙන්තස්ස චේතනාදයෝ ධම්මා උත්තං හේතං පටිසම්භිදායං කිං සීලංති චේතනා සීලං චේතසික සීලං සංවරෝ සීලං අවීතික්කමෝ සීලං සීලංති. අපිට මේ කාරණය පිළිබඳව සීලය කියන්නේ කුමක්ද කියන කාරණය විසඳ කරනවා. ප්‍රාණඝාතාදීන් වැළකෙන කෙනාගේ හෝ වත් පිළිවෙත්
පුරණ කෙනාගේ යම් චේතනාවක් වේද චෛතසිකයක් වේද සංවරයක් වේද අව්‍යක්ති ක්‍රමයක් වේද මෙන්න මේක කෙටි අර්ථයෙන් සීලය කියලා කියනවා. මේක මේ පටිසම්භිදා මග්ගයේ කුද්දක නිකායේ බොහොම වටිනා හස්තසාර ග්‍රන්ථයක් පටිසම්භිදා මග්ගයේ මේ ආකාරයෙන්ම ඥාන කතා කියන එක කියන්නේ එතනදී අර සීල කතාව පිළිබඳව මේ ඥාන තෙසැත් ඥාන ධර්මතා පිළිබඳව විස්තර කරන තැනදී මේ සීලය කියන කාරණයේදීත් මේ කාරණය දක්වන්නට යෙදෙනවා. එතකොට දැන් අපි දැනගන්නට ඕන සීලය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතාදී මේ ආදිපදයෙන් යම්තාක් අකුසල ධර්මයන් අකුසල පක්ෂයට වැටෙන යම් බුදුරජාණන් වහන්සේ නොකළ යුතුයි කියලා පනවා වදාළ ගිහි වේවා පැවිදි වේවා ගිහි පක්ෂය වශයෙන් මෙන්න මේ අකුසල ධර්මයන් මේ පාපී ධර්මයන් නොකළ යුතුයි කියලා යම් කිසි ශික්ෂාවක් පනවන ලද්දේද ඒ සාමණේර උපසම්පදා භික්ෂූන් වහන්සේලාට යම් ශික්ෂාපදයක් පනවන ලද්දේද එයා මෙහිදී මෙන්න මේ ප්‍රාණඝාත ආදී කියන එකම වචනයෙන් ආවරණය කරනවා. එතකොට මේ ආදි ශබ්දය නිතරම යෙදෙනකොට මේ වගේ තැනකදී අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි මේ කාරණය ගිහි උපාසක උපාසිකාවක් වේවා එපමණකින් යම්තා ගිහි ප්‍රතිපදාව තුළ සීල ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාද ඒ සීල ප්‍රතිපදාවෙන් තේ ශික්ෂාපදයන් සාමණේර උපසම්පදා ස්වාමීන් වහන්සේලාගෙත් එහෙමයි අන්න ඒ අකුසල ධර්මයන්ගෙන් වැළකෙන කෙනාගේ හෝ ඊළඟට වත්පිළිවෙත් පුරන්නාහුගේ හෝ එතකොට මෙතනදී විශේෂයෙන් අපිට කාරණා දෙකක් විද්‍යමාන වෙනවා නේද? ආදි බ්‍රහ්මචර්යයක සීලය සහ අபிසමාචාරක සීලය පිළිබඳව. එතකොට මේ ආදි බ්‍රහ්මචර්යයක සීලයේදී බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ඒ කාරණා ගැනෙනවා ආදි බ්‍රහ්මචර්යයක බ්‍රහ්මචර්යාව ආදී කොට ඇති මුල් කොට ඇති යම් ශික්ෂාපද සමූහයක් පනවන ලද්දේද ඒ ශික්ෂාපදා එවැගේම අபிසමාචාරික ශික්ෂාපද හැටියට බුදුරජාණන් වහන්සේ වත්පිළිවෙල වත්තක්ඛන්ධක ආදී වශයෙන් යමක් දේශනා කරන ලද්දේද ඒ සීලයක් මෙතනදී සීල කියන මේ නාමයට වැටෙනවා. එතකොට ඒ කටයුතු කරන්නට යෙදෙන ප්‍රාණඝාතයෙන් වැළකෙන ප්‍රාණඝාතාදී අකුසල ධර්මයන්ගෙන් වැළකෙන වත්පිළිවෙත් පරිපූර්ණ කරන කෙනෙකුගේ මේ දෙආකාරයෙන් හැම මොහොතකදීම ඇතිවෙන යම් චේතනාවක් වෙනවද චෛතසිකයක් වෙනවද සංවර භාවයක් වෙනවද අවීතික්‍රම අව්‍යක්තික්‍රම ඒ කියන්නේ ඉක්මවා නොයාම ඒ ශික්ෂාපද හෝ වත්පිළිවෙත් හෝ වේවා වත්පිළිවෙත් පවා ඉක්මවා නොයාමක් තියෙනවද ඔහු ඒවා මග හරින්නේ නැතිනම් අන්න මේ සතර ආකාරයෙන් ඒ කෙනාගේ සීලය සම්පූර්ණ වෙනවා. එතකොට සීලය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් මම සිල් රකින්නවා කියලා කියනවා. යම්කිසි කෙනෙක් මම සීලය පරිපූර්ණකාරී වෙනවා කියලා කියනවා නම් අන්න ඒ කෙනා තුළ තිබෙන්න ඕන කාරණා ටික තමයි මෙතනදී පනවා වදාරලද ශික්ෂාපද වගේම යම් වත්පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාරන්නට යෙදුනාද ඒව නොපෙරිහෙලා චේතනාචෛතසික සංවර අව්‍යක්තික්‍රම වශයෙන් ආරක්ෂා කිරීම කියන කාරණා. එතකොට මෙහිදී ඔන්න චේතනා සීලය කියන්නේ
කුමක්ද කියන කාරණාව විස්තර කරන. එතකොට අපි මේ කොටස පාඩම් කරන්නට ඕන, මතකයේ තබා ගන්නට ඕන. මම මේ දේශනාව අවසානයේදී මේ පින්වත් ආයස්මතුන් වහන්සේලාට මතකයේ තබාගත යුතු කොටස් මේ විදිහට වාචෝද්ගත කරන්නට යොමු කරනවා. චේතනාශීලං නාම පානාති පාතාදීහි වා විරමන්තස්ස වත්ත පටිවත්තං වා පූරින්තස්ස චේතනා. ඔන්න මොකද්ද දැන් චේතනාශීලය කියන්නේ? ප්‍රාණඝාතාදීන් වැළකෙන කෙනාගේ හෝ වස්පිළිවෙත් පරිපූර්ණය කරන්නාගේ ඒ මොහොතේදී යම් චේතනා නැමැති චෛතසිකයන් අතරින් මේ චේතනා කියන චෛතසිකය අපිට දක්වනවා අභිධර්ම පිටකයේදී විස්තරාර්ථ ඇතුව. එතකොට යම් කිසි කෙනෙකු තුළ මෙබඳු අකුසල ධර්මයන්ගෙන් වැළකීමත් වත්පිළිවෙත් පුරා පිරීමේදී ඇතිවෙන යම් චේතනාවක් වෙනවා. අන්නේ චේතනාවට තමයි මෙතනදී චේතනා සීලය හැටියට දක්වන්නට යෙදෙන්නේ. කියන්නේ අපි යම් අකුසල ධර්මයකින් වැළකෙන ශික්ෂාපදයන් සමාදන් වෙනකොට අපේ සිත තුළ මා විසින් මේ අකුසල ධර්මයන්ගෙන් පාපී ධර්මයන්ගෙන් වැළකිය යුතුය, මේ වත්පිළිවෙත් නොපිරිහෙලා පිරිය යුතුය කියන යම් චේතනාවක් ඇති වෙනවා නම්, මේ චෛතසික ධර්මය ඇති වෙනවා නම් අන්න ඒ සීලයට කියනවා චේතනා සීලය කියලා. ඒ වගේම මෙන්න මෙතනදී තාම අපිට මේ අට කථානුසාරයෙන් දක්වන්නට යෙදෙනවා. මේක අපිට සීල නිර්දේශය තුළ පැමිණෙන කාරණයක් නෙමෙයි. මේක ටීකා ධර්මයන්ගේ, මහා ටීකා, විසුද්ධි මග්ග, මහා ටීකා ආදී ධර්මයන්ගේ විස්තරයක්. අපිට මේ විසුද්ධි මග්ග අටුවාවේදී මේක දක්වන්නේ නැහැ මේ තැනදී. ඒ තමයි මේට අනුගතයි. මේට අනුගත නොවෙනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ සප්තවිධ කර්මපත චේතනාවක්. ඒ තමයි පානාතිපාතේ, අදින්නාදානේ, කාම මිත්‍යාචාරේ, මුසාවාදේ, පිසුනාවාචේ, පරුසාවාචේ, සම්පප්‍රලාපේ. ඒකට අපි මම මේට කලින් මේ සම්බන්ධව සඳහන් කළා මේ ආජීව අට්ඨමක සීලය ගැන නේද? ආජීව අට්ඨමක සීලය ආජීවය අට්ඨම කොට ඇති මෙන්න මේ සප්ත කර්මපත චේතනා වශයෙන් අකුසල ධර්මයන් සිදුවෙන මේ කියන ප්‍රාණඝාතාදී මේ අකුසල ධර්ම හතෙන් වැළකීම මෙහිදී චේතනා සීල හැටියට ගන්නවා. අන්න ඒ නිසායි ගිහි ගෙදර වාසය කරන ගෘහස්ත වාසයේ ජීවත් වෙන ගිහි කෙනෙකුට නමුත් ආජීවය අට්ඨම කොට ඇති මෙන්න මේ සීලය තමයි අවම සීලය. කියන පංච සීලය ගත්තොත් අවම සීලය. එතන මිච්ඡාදිට්ඨිය නේද ලොකුසම? නෑ. ඒක ඇවිල්ලා මාර්ගයට ආවරණය කරන්නා වූ ධර්මතාවයක්. එතකොට ඒ කාරණය එන්නට ඕන කම්මස්සගත සම්මාදිට්ඨියට. එතකොට මේ සීලය තුල පිහිටලා කම්මස්සගත සම්මාදිට්ඨියෙන් සමන්වාගතව නිවැරදි පිරිසිදු මාර්ගයක් වඩන කෙනෙකුට තමයි මාර්ගය වැඩි. හැබැයි යාට කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා කියලා මේ සීලය නොපිහිටනවා නම් එයාට බාධා කරනවා මාර්ගය ඉදිරියට සම්පූර්ණ කරගන්න. එතකොට අපි මේ විසුද්ධි මාර්ගයේදී ඉදිරියේදී සාකච්ඡා කරන විශේෂයෙන් මේ විසුද්ධි මාර්ගයේදී සප්ත විසුද්ධියෙන් මේ සීල විසුද්ධියත් චිත්ත විසුද්ධියත් හැරුණාම දිට්ඨි විසුද්ධියේ ඉඳන්ම අතිශය ගම්බීර දැනුමකට, ගම්බීර වූ
දහම් මග ණය ක්‍රමයකට අපි මේ ධර්ම පුස්තකයේ තුලින් අධ්‍යයනය කරනවා. එතකොට මේක විසුද්ධි මාර්ගය කියලා කියන්නේ නොගැඹුරු තැන ඉඳන් ගැඹුරට යන්න පුරුදු පුහුණු වෙන කෙනෙකුට නොගැඹුරු තැන ඉඳන් පුරුදු පුහුණු වෙලා ගම්බීර තැනට යන්න පුළුවන් විදිහට සම්පාදනය කරන්නට යෙදුණු පිළිවෙලින් සම්පාදනය කරන්නට යෙදුණු ග්‍රන්ථයක්. ඒකට සමහර ස්වාමීන් වහන්සේලා සමහරලාට මේ තැනින් තැන අරගෙන මැදින් මැද අරගෙන අපි ගත්තොත් එimhe සමහර ස්වාමීන් වහන්සේලා පටිච්ච සමුප්පාදය මුල් කරගෙන බොහෝ දේශනා කරනවා. සමහර විට ආයතන ටික අරගෙන මාර්ගය කියලා දේශනා කරනවා. එතකොට සමහර කෙනෙක් පටිච්ච සමුප්පාදය කියලා අරගෙන මාර්ගය දේශනා කරනවා. හැබැයි ඒක අහන කෙනෙකුට ශ්‍රවණය කරන කෙනෙකුට ඒක අලුත් දෙයක් අමුත්තක් මීට කලින් නොඇසූ විරූ ධර්මයක් කියන හැඟීමට එනවා. හැබැයි ඒ සියල්ල මේ විසුද්ධි මාර්ගය තුල තාම මනවින් විස්තර කරනවා. මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මේ බුද්ධඝෝෂ මහාටුවාචාර්යන් වහන්සේ තාම ක්‍රමානුකූලව පියවරෙන් පියවර ස්ටේජ් එකකින් ස්ටේජ් එක කොහොමද අපේ මේ සප්ත විසුද්ධිය සම්පූර්ණ කරගන්නේ කියන කාරණාව මෙන්න මේ දේවල් පිළිබඳව අවබෝධයක් දැනුමක් තිබිය යුතුයි කියන තැන ඉඳගෙන අපේ පුරාණ වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ රත විනීත සූත්‍රයේ සප්ත විසුද්ධි ධර්මතාවයන් පිළිවෙලින් දේශනා කරන්නේ ඒ සූත්‍රයේදී ඒ පිළිවෙලම මෙතනදී අරගෙන දත යුතු අත්‍යවශ්‍ය සියලුම කාරණා අපිට මේ දහම් පුස්තකයේ තුලින් මේ නිර්මාණය මේ ගාන්ත්‍රය තුලින් අපිට මේ උතුමන් වහන්සේ කියා දෙන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසායි මේ හැම වචනයක්ම මෙහිදී උන්වහන්සේ විස්තර කරන්නට යෙදෙන්නේ. මේදී ටීකා ධර්මතාවන් වලදී මේ ඊටාම මෙනවින් මොකක්ද මේ සීලය කියලා කියන්නේ කියන කාරණාවේදී අර ආජීව අට්ටමක සීලයට එහෙම නැත්නම් පංච සීලය ආරක්ෂා කරන කෙනෙකු තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු ධර්මතා හතක් තමයි මේ රැකිය යුතු සීල ධර්මතා හතක් හැටියට මේ පාණාතිපාතේ පරපණ නැසීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමීත්‍යාචාර වැළකීම, බොරු කීමෙන් වැළකීම, ඒ වගේම කිසුණු බසෙන් වැළකීම, පරුස වාචයෙන් වැළකීම, වැඩකට නැති සම්පප්‍රලාපයන්ගෙන් වැළකීම කියන මේ ටික සම්පූර්ණ කරගන්නට ඕන, සම්පූර්ණ කරන්නට ඕන, පිරිසිදු කරගන්නට ඕන. සම්පප්‍රලාපයේ කැඩුණොත් එතනදී මුසාවාද ශික්ෂාපදයේ කැඩුණොත් පංචශීලයේ ඒ ඉතිරි ශික්ෂාපද 3 අඩංගු වෙනවා, අයත් වෙනවා. ඒකට ඒ කෙනාගේ මුසාවාදය බිඳීමට යනවා. මුසාවාදය කියන්නේ ඒ වචනම තියෙන මුසාව කියන්නේ. ඔව්. මුසාවාදයේ එතන ශීර්ෂ කොටගෙන දේශනා කරනකොට ඒ මුසාවාදයට අන්තර්ගත කරලා බුදුරජාණන් වහන්සේගේ අදහස පංචශීලයේ පරම කොට ඇති කිව්වහම ශික්ෂාපද 5ක් තිබුණාට ඒ ශික්ෂාපද ධර්මතා තුල විශේෂයෙන් මේ අදින් මේ මුසාවාද ශික්ෂාපදයේදී අපිට උගන්වනවා අට කතා අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ අනුශාසනාසාරයෙන්ොත් මාර්ගයේ වඩන කෙනෙකු තුල පැවතිය යුතු ධර්මතා තුල ඉතිරි ශික්ෂාපද 3ක් මේ ගිහි කෙනෙකුගේ පංචශීලයේ තුල බහාලා දක්වලා තියෙනවා. එතකොට උපසම්පදාස සාමණේර භික්ෂුවකට මේ ධර්මතා හොඳට විස්තර කරලා බැලුවොත් අපිට තියෙන ශික්ෂාපද පිළිබඳව හොඳට විග්‍රහ කරලා බැලුවොත් මේ හතට වැටෙන බොහෝ ශික්ෂාපද තියෙනවා. දැන් සම්පප්පලාව කියන එක මේ ළඟ ඉන්න
කාත් එක්කවත් මේ දොඩෝ අනවශ්‍ය දේවල් කියන එකෙන්ම ලොකු සන්නාස ඒක අපිරිසිදු වෙන්නේ නැත්නම් තමන්ගේ හිතින් සමහරක් වෙලාවට තමන් එක එක අදහස් නිකන් දොඩවන මේවගත් තියෙනවනේ. ඒක අසීමත් භාවය මෙතනදී විරතිය කියන්නේ අව්‍යතික්‍රමය. මෙතන ඉක්මවා යාම ඒක වචනේ. එතකොට සම්ප්‍රප්පලාපය වචනේනොයි එතනදී එතකොට සම්පප්පලාපය පාචිත්‍යාපත්‍යක් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඒ කියන්නේ සම්පජාන මුසාවාදේ ඉගෙනවා. සම්පජාන මුසා නෑ මෙතනදී අපි ගත්තොත් එහෙම ඒට භික්ෂූන් වහන්සේ නමකට මේ සම්ප්‍රප්පලාප පිළිබඳව ගත්තත් සමහරට දුක්ඛටයක් පනවන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. සම්පජාන මුසාවාදේ පාචිත්‍යං කියනකොට ඒක සම්පජාන මුසාවාදේ පිළිබඳවන වෙනමම විග්‍රහ කරන්නේ. මේ පරුස වචනේ ගත්තොත් එහෙම පරුස වචනේ ඒක වෙනම දෙයක් කරලා බික්කු පේසුනේ කියලා වෙනම. ඔව් ඒක වෙනම දක්වලා තියෙනවා. ඒක පිසුනා වාචයේ සම්බන්ධ. එතකොට ඒකෙත්නොත් දක්වනවනේ යම් යම් මට්ටම් උපසම්පදා භික්ෂුවකට නේ. සාමණේර නමකට මේව කළොත් විහි කෙනෙකුට සාමණේර උපසම්පදා සාන්නාසනකට මේව ඒ මට්ටම් දක්වලා තියෙනවා. කෙලෙස් ස්වභාවය යනවා. විපාක වාරේ ස්වභාවය යනවා. එතකොට පරුසා වාචයටත් එහෙමයි. සම්පප්පලාප පරුසා වාච ගත්තොත් දුක්කට වෙන අවස්ථාවන් දක්වනවා නේද? පචිත වෙන අවස්ථාවන් වලට එන හැටි දක්වනවා. ඊළඟට චෛතසික සීල. චෛතසික සීල කියලා කියන්නේ චෛතසික සීලං නාම පානාති පාතාදීහි විරමන්තස්ස විරති අපිච චේතනා සීලං නාම පානාති පාතාදීනි පජහන්තස්ස සත්තකම්ම මෙතන තියෙනවා. ඒ විස්තර නැති වුණාට වචනේ තියෙනවා. සත්තකම්මපත චේතනා චේතසිකං සීලං නාම අභිජ්ජං පහාය විගතාභිජ්ජේන චේතසා විහෙරති इति ආදීනා නයන වුත්ත අනබිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි ධම්මා චෛතසික සීලං නාම. එතකොට මොකද්ද මේ චෛතසික සීලය කියලා කියන්නේ? ප්‍රාණඝාතාදී අකුසල ධර්මයන්ගෙන් වැළකෙන්නා වූ විරති සීලය. මොකද්ද මේ විරතිය කියලා කියන්නේ? එබඳු කෙනෙකුගේ මේ මොහොතේ චෛසික ධර්ම වශයෙන් මේ විරති චෛසික ධර්මයන් ඒ කුසල් චේතනාවත් එක්ක යෙදෙනවා. මොකක්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේක අභිධර්මයේ ඉගෙන ගන්න ගන්නට තේරුම් ගන්න පුළුවන්. යම් කිසි කෙනෙකු තුළ මේ ප්‍රාණඝාත ආදී අකුසලයෙන් වැළකෙනකොට ඒ වැළකෙනකොට ඇතිවෙන චේතනා ධර්මතාවයත් එක්ක තවත් චෛතසික ධර්ම ටිකක් එකතු වෙනවා. ඒ කුසල සිතත් එක්ක යම් කිසි කෙනෙකු තුළ කුසල් සිතක් හටගන්නවා නම් මේ ප්‍රාණඝාත ආදී දේන් වැළකෙන්න ඕනා කියන කුසල් සිත ඇති වෙනකොට ඒ සිතේ ප්‍රධාන වෙනවා චේතනා සීලය. ඒ චේතනා සීලය විශේෂයෙන්ම සබ්බ සාධාරණ චිත්තචෛතසික ධර්මයන්ගේ දක්වන්නට යෙදෙනවා. ඒ චෛතසික ධර්මات එක්ක මේ කුසල පක්ෂයට වැටෙනකොට චෛතසික සීල වශයෙන් දක්වනවා. මේ කුසල පක්ෂයේ සිතත් සමග උපදින තවත් චේතනා ටිකක් තියෙනවා. ඒක වචනයෙන් සිදුවෙන පිරිසිදු වීමක් නම් එතනදී සම්මා වාචා කියන චෛතසික ධර්මයාගේ සිත තුළ මේ මොහොතේදී උපදිනවා. කෝටි ප්‍රකෝටි ගණනින් උපදිනවා. ඒ වගේම සම්මා කම්මන්ත ආදී වශයෙන් සම්මා ආජීව වශයෙන් ඒ ශික්ෂාපදයන් ආරක්ෂා කිරීමේදී ඒ ආදී වශයෙන් මෙන්න මේ කියන විරති චෛතසිකයන් ඒ චේතනාවත් එක්ක ඒ කුසල් සිතේ හටගන්නවා. විරති කියන්නේ වැළකෙනවා කියන අර්ථය. විරමණය වෙනවා කියන අර්ථය. විරමන්තස්ස විරති
පානාතිපාත පානාදාත ආදී අකුසල ධර්මයෙන්